වස්සාන ධර්ම දේශනා දෙමව්පියෝ මිය දුනාට පස්සේ අම්මට තාත්තට මාව පේන්නේ නැහැ කියලා හිතන්න එපා. සමහර විට ඉන්න තැනක ඉඳලා දරුවෝ පිළිබඳව බලනවත් ඇති. ඒ නිසා අම්මා තාත්තා මැරුණා. දැන් මට ඕන විදියකට ඉන්න පුළුවන්. දැන් මම වැරදි වැඩ කළාම දෙමව්පියන්ට පේන්නේ නැහැ. දෙමව්පියෝ ළඟ ඇත්තේ නැහැ කියලා වැරදි පාරේ යන්න එපා. දෙමව්පියෝ සමහර විට ඔබ දෙස බලාගෙන ඇති. මේ භවයේ දෙමව්පියෝ විතරක් නෙවෙයි. මේ සංසාර ගමනේ අපට විවිධ භවවලදී අම්මා වෙච්ච තාත්තා වෙච්ච ඕන තරම් දෙමව්පියෝ අපි ගැන බලාගෙන ඇති. එක්තරා භවයක මේ පුතාගේ අම්මා මම, එක්තරා භවයක මේ පුතාගේ තාත්තා මම, මේ පුතා දුව බොහොම හොඳින් පින්කම් සිද්ධ කරලා පින් අනුමෝදන් කරાવી කියන බලාපොරොත්තුව ඔවුන් තුල තිබෙනවා. ඒ නිසා මේ භවයේ දෙමව්පියන්ට වගේම සසරගත දෙමව්පියන්ට විවිධ භවවලදී Tamanට අම්මා වෙච්ච තාත්තා වෙච්ච ඒ දෙමව්පියන්ට පින් අනුමෝදන් කරන්නට පුරුදු වෙන්න. ආන් එහෙම පින් අනුමෝදන් කරන දරුවන්ට දෙමව්පියෝ ඇතත් නැතත් දෙමව්පියන්ගේ ඒ වටිනා ආශිර්වාදය ලැබෙනවා ඇති. ඒ නිසා දෙමව්පියන්ට සලකන්න, දරුවන්ට හිත එන්න මේ උතුම් දම් දෙසුම හේතු වේවා, වාසනාව වේවා. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාවේ ප්‍රධාන අරමුණ වන්නේ මාර්තු මාස 20 වන දින 29 වන උපන්දිනය සමරන පණ්ඩුක ඒකනායක පුතුට ජන්මදිනය වෙනුවෙන් නිදුක් නිරෝගී සුවය පතා ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. මෙම ධර්ම දානමය කුසලයේ ආනුභාවයේ බලයෙන් ඔහුගේ රැකී ආරක්ෂා කටයුතු දියුණු වේ. යහපත් ජීවිතයකට මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා. ඒ වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ පණ්ඩුක ඒකනායක මහත්මයාගේ එංගලන්තයේ පදිංචි දයාබර දෙමාපියන් දෙපළයි. අද දේශකයන්න් වහන්සේ අතිපූජනීය ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යේහි ජාතිහි නන්දිස්සං යේසංච භවමිච්ඡිසං තේමං දාරේහි සම්පුච්ඡ සාවවාරෙන්ති සූකරං අසන්තා කිරමං ජම්මා තාත තාතාති භාසරේ රක්ඛසා පුත්ත රූපේන පජහන්ති වයෝගතං අස්සෝව ජින්නෝ නිබ්භෝගෝ khādana අපනීයති බාලකානං පිතාතේරෝ පරාගාරේසු භික්ඛති දණ්ඩෝව කිරමේ සෙය්‍යෝ යංචේ පුත්තා අනස්සවා චණ්ඩම්පි ගෝනං වාරේති අතෝ චණ්ඩම්පි කුක්කුරං අන්ධකාරේ පුරේ හෝති ගම්භීරේ ගාධමීධති
දණ්ඩස්ස අනුභාවේන කලිත්වා පටිතිට්ඨති ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, සුපුරුදු පරිදි වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ වෙත ගෙන එන සදැහැති දායකත්ව ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමටයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. අද මේ උතුම් පින්කම සම්පූර්ණත්වයට පත් කරන්නේ එංගලන්තේ පදිංචි ඒකනායක දෙමව්පියන් විසින් විශේෂයෙන් මාර්තු මාසේ 20 වන දින 29 වන ජන්මදිනයේ සමරන පණ්ඩුක ඒකනායක පුතාට ආශිර්වාදය ප්‍රාර්ථනා කරන්න, නිදුක් නිරෝගී සුවපත් භාවය, කායික මානසික සුවය ප්‍රාර්ථනා කරන්න. ඒ උතුම් අරමුණ මූලික ස්ථානයේ තියාගෙනයි මේ උතුම් ධර්ම දානමය පින්කම සම්පූර්ණත්වයට පත් කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය එදිනෙදා ජීවිතය සාර්ථක ලෙස ගත කිරීමටත් එවැගේම පරලොව ජීවිතය සුවපත් කර ගැනීමටත් සසර දුක් නිමා කොට චතුරාර්ය සත්‍ය අවබෝධය සලසා ගැනීම පිණිසත් මහෝපකාරී වන දේශනාවක්. බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මය එක ජාතියකට, එක ආගමකට සීමා කරන්නට පුළුවන්කමක් නැහැ. ජාති භේදයක්, ආගම් භේදයක්, කුලමල භේදයක් නැතිව තම තමන්ගේ ජීවිත ගමන සුවපත් කරගන්නට අවශ්‍යයි නම් ඒ හැම කෙනෙක් විසින්ම ශ්‍රවණය කළ යුතු, අනුගමනය කළ යුතු, භාවිතා කළ යුතු වටිනා අනුශාසනාවක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය හඳුන්වන්නට පුළුවන්. අද ධර්මානුශාසනාව ඔස්සේ පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ සංයුත්ත නිකායේ බ්‍රාහ්මණ සංයුත්තේ සඳහන් මහාසාල කියන සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ සිදු කරන්නේ සවැත් නුවර ජේතවනාරාමේදී. සවැත් නුවර ජේතවනාරාමේදී මේ සූත්‍ර දේශනාව නැත්නම් මේ සූත්‍රයේ අඩංගු කාරණා දේශනා කරන්න හේතු වෙච්ච නිධාන කතාවක් තියෙනවා. සවැත් නුවර වාසය කළා ධනවත් බ්‍රාහ්මණ මහාසාල කුලයේ බමුණෙක්. මේ බමුණට තිබුණා ලක්ෂ 8ක ධනයක්. ලක්ෂ 8ක ධනයක් කියලා කිව්වහම අද කාලේ වගේ නෙවෙයි, ඒ කාලේ මහා ලොකු ධනයක්. ඉතින් මේ බ්‍රාහ්මණ මහාසාල කුලයේ බමුණට පුතාලම 4 දෙනෙක් හිටියා. මේ 4 දෙනා විවාහ ප්‍රාප්ත වුණාම මේ බ්‍රාහ්මණ මහාසාල කුලයේ බමුණ තමන් සතුව තිබුණු ලක්ෂ 8ක ධනයෙන් ලක්ෂ 4ක් මේ දරුවන්ට ලබා දුන්නා. එක පුතෙකුට ලක්ෂය බැගින් පුත්තු 4 දෙනාට ලක්ෂ 4ක් දුන්නා. ඊට පස්සේ මේ බමුණගේ බැමිණිය මරණයට පත් වුණා. බැමිණිය මිය ගියාට පස්සේ මේ දරුවෝ 4 දෙනා කල්පනා කළා තමන්ගේ බිරින්දෑවරු 4 දෙනාත් සමග අපි අපේ පියතුමන්ට සැලකීම සිදු කළ යුතුයි. සත්කාර උපස්ථානාදී කටයුතු වල යෙදිය යුතුයි. ඒ වෙන මොකක්වත් පියතුමා පිළිබඳව සෙනෙහසක් ඇති කරගෙන නෙවෙයි, අපේ පියතුමන් වෙන විවාහයක් කරගත්තොතින් තාත්තා ළඟ තියෙන ලක්ෂ 4 අපට නොලැබී යන්නට පුළුවන්. ඒ නිසා බලා ගන්න කෙනෙක් නැති වුණොත් වෙන විවාහයක් කරගනීවි. වෙන විවාහයක් කරගත්තොතින් ඒ කෙනාට මේ ලක්ෂ 4 ලබා දෙයි. එතකොට අපට අහිමි වෙයි කියන හැඟීමෙන් තමයි මේ දරුවෝ 4 දෙනා තමන්ගේ බිරින්දෑවරු 4 දෙනාත් එක්ක තාත්තව බලා ගන්න තීරණය කළේ. ඉතින් තාත්තව බලාගෙන තාත්තට උපස්ථාන කරමින් කාලයක් ගත වුණා. ගත වුණාට පස්සේ මේ දරුවෝ 4 දෙනා කල්පනා කළා, දැන් තාත්තා ළඟ ඉතිරි වෙලා තියෙන ලක්ෂ 4ක ධනයත්
අප සතු කරගත යුතුයි. ඉතින් මොකද කළේ? තාත්තා ළඟට ගිහිල්ලා මේ පුත්තු 4 දෙනා තමන්ගේ බිරින්දෑවරුත් එක්ක ඉතිරි මුදල ඉල්ලුවා. ඒ ඉල්ලපු වෙලාවේ තාත්තා තමන්ගේ දරුවන්ව විශ්වාස කරලා තමන් සන්තකයේ තිබුණු ලක්ෂ 4ක ධනය දෙවෙනි වතාවට පුත්තු 4 දෙනාට බෙදලා දුන්නා, එක පුතෙකුට ලක්ෂ ගානේ. දැන් මේ බ්‍රාහ්මණ මහාසාල කුලේ බමුණට කිසිදු ධනයක් ඇත්තේ නැහැ. තමන් ළඟ තිබුණු ලක්ෂ 8ක ධනය පුත්තු 4 දෙනාට ලක්ෂ 2 බැගින් ලබා දීලා තියෙනවා. කිසිම ධනයක් නැති වෙච්ච මේ පියතුමා වයෝවෘද්ධ තත්වයට පත්වෙච්ච වයසට ගියපු මේ පියතුමාව මේ දරුවෝ 4 දෙනාම එළියට ඇදලා දැම්මා. එතෙන් පටන් සැලකුවේ නැහැ. සත්කාර කළේ නැහැ, උපස්ථාන කළේ නැහැ. තාත්තව එළියට ඇදලා දැම්මා. තාත්තා ඉන්නකන් තාත්තගෙන් ගන්න ඕන වැඩ ටික අරගෙන තාත්තා සතුව තිබිච්ච ධනයත් අරගෙන ඊට පස්සේ මොකද කළේ? තාත්තව එළියට ඇදලා දැම්මා. ඉතින් මේ මහලු පියතුමා බ්‍රාහ්මණ මහාසාල කුලේ මහලු බමුණා ඉරිච්ච රෙදි කෑල්ලක් ඇඳගෙන බොහෝම දුක්සේ සවැත් නුවර අන් ගෙවල් වලට යමින් කුසගින්න නිවා ගනිමින් කටයුතු කළා. මේ දුකට පත්වෙච්ච බ්‍රාහ්මණ මහාසාල කුලේ පියතුමා කල්පනා කරනවා, මගේ හිතට නිදහසක් ඇති කරගන්න ලෞතර බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නට ගියොත් හොඳයි. අන්න එහෙම හිතලා මේ වයෝවෘද්ධ කිසිදු ධනයක් නැති ඉරිච්ච ඇඳුමක් ඇඳගත්ත මේ මහලු පියතුමා සවැත් නුවර ජේතවනාරාමයට යනවා ලෞතර බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න. බුදුරජාණන් වහන්සේ ළඟට යනකොට බුදුහාමුදුරුවෝ මේ පියතුමාව දැක්කා. දැකලා විමසනවා, කින්නු ත්වම් බ්‍රාහ්මණ ලෝකෝ ලෝකපාපුරනෝ. මොකද බමුණය මේ ඉරිච්ච රෙදි කෑල්ලකුත් ඇඳගෙන බොහොම දුක්සේ එහෙමෙහි ඇවිදින්නේ. ඒ වෙලාවේ මේ බමුණ බුදුහාමුදුරුවන්ට පිළිතුරු සපයනවා, ඉද මේ ගෝතම චත්තාරෝ පුත්තා තේමන් දාරේහි සම්පුච්චි ගරා නික්ඛාමෙන්ති. මගේ පුත්තු 4 දෙනා බිරින්දෑවරුත් එක්ක කතා කරලා මාව බුදුහාමුදුරුවනේ එළියට ඇදලා දැම්ම ගෙදරින්. මා සතුව තිබුණ ලක්ෂ 8ක ධනයක් මුලින් මම මේ පුත්තු 4 දෙනාට ලක්ෂ බැගින් ලක්ෂ 4ක් දුන්නා. මගේ බිරිඳ මිය ගියා. බිරිඳ මිය ගියාට පස්සේ මේ දරුවෝ 4 දෙනා ඉතිරි ලක්ෂ 4 ගන්නකම් මට සැලකුවා. ඉතිරි ලක්ෂ 4ක් දරුවන්ට බෙදුවයින් පස්සේ මාව එළියට ඇදලා දැම්මා. දැන් මට කාත් කවුරුවත් නැහැ. අනුන්ගේ ගෙවල් වල තියෙන කෑමක් කාලා තමයි මම මගේ ජීවිතේ ගෙන යන්නේ දුක්සේ. අන්න ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ මේ බ්‍රාහ්මණ මහාසාල කුලේ මහලු බමුණට උපදෙස් දෙනවා, දෙමව්පියන්ගේ ධනයෙන් දරුවෝ ජීවත් වෙනකොට දෙමව්පියෝ බලාගන්න පුළුවන්කම තිබියදී දෙමව්පියන්ට සලකන්නේ නැත්තම්, උවටෙන් කරන්නේ නැත්තම්, උපස්ථාන කරන්නේ නැත්නම් ඒ දරුවෝ විසින් සිදු කරන්නේ පිරිහීමට හේතු වන කාරණා. ඔයත් අහලා තියෙනවා පරාභව සූත්‍රය, වසල සූත්‍රය. මේ වගේ සූත්‍රවලදී දෙමව්පියන්ට නොසලකා හරින දරුවන්ට පිරිහීම උරුම වන බව බුදුහාමුදුරුවෝ පෙන්නවා. ඒ වගේම තමයි පසුකාලීනව පසුතැවෙන්න හේතුවක්. දෙමව්පියෝ නැති වෙච්ච කාලෙක තමන්ගේ හදවතේ මහ ගින්නක් හටගන්නවා. මගේ ජීවිතේ මට ලැබිච්ච වටිනාම චරිත දෙකට මට සලකන්න බැරි වුණානේ කියලා. මොකද හේතුව බුදුරජාණන් වහන්සේ අම්මට තාත්තට ඉහළ තැනක් දුන්නා. බ්‍රහ්මාති මාතා පිතරෝ, මේ ලෝකයේ මැව්වේ මහා බ්‍රහ්මයා කියලා හිතාගෙන මහා බ්‍රහ්මයාට පුද සත්කාර සිදු කරන සමාජය ආමන්ත්‍රණය කරලා බුදුහාමුදුරුවෝ පෙන්නවා, මේ ලෝකයේ Tamanට මවපු මහා බ්‍රහ්මයෙක් ඉන්නවනම්, පුද පූජා සිදු කළ යුතු මහා බ්‍රහ්මයෙක් ඉන්නවනම් ඒ මහා බ්‍රහ්මයා වෙන කවුරුත් නෙවෙයි, අම්මයි තාත්තයි. ඒ වගේම පුබ්බාචරිය, අපට කොච්චර ගුරුවරු හම්බුණත් මුල්ම ගුරුවරු දෙන්න වෙන්නේ අම්මයි තාත්තයි.
බුද්ධෝ විය මාතා බුද්ධෝ විය පිතා. බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥානයට සමාන කළා නොවේ. නමුත් බුදුරජාණන් වහන්සේට යම්කිසි සැලකිල්ලක් ගෞරවයක් සිද්ධ කළා නම් ඒ වගේම සලකන්න ඕන කරන ඒ වගේම උවටන් කරන්න ඕන චරිත දෙකක් හැටියට බුදුහාමුදුරුවෝ හඳුන්වලා දුන්නා. ඉතින් ඒ දෙමව්පියන්ට යම්කිසි දරුවෙක් නොසලකා හරිනවා නම් ඒ දරුවන්ට අගතියක් සිද්ධ වෙනවා. දරුවන්ට පිරිහෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ බ්‍රාහ්මණ මහාශාල කුලේ මහලු බමුණට පියතුමාට උපදෙස් දෙනවා. ඔබ මම මේ කියන කාරණා ටික හොඳට ඉගෙනගෙන ඔබට උපදෙස් දෙනවා. ඒ කාරණා හොඳට ඉගෙනගෙන පිරිසක් එකතු වෙච්ච තමන්ගේ දරුවොත් වාඩි වෙච්ච වේදිකාවක සභාවක මේ ප්‍රකාශය සිද්ධ කරන්න. අන්න ඒ බ්‍රාහ්මණ මහාශාල කුලේ මහලු බමුණට බුදුරජාණන් වහන්සේ ලබා දුන්න උපදෙස් මාලාව තමන්ගේ දරුවෝ රැඳී සිටින සභාවක පිරිස එකට එකතු වෙච්ච තැනක ප්‍රකාශ කරන්න කියලා කියපු ගාථා කිහිපයක් තමයි ධර්මානුශාසනාවේ මාතෘකාවේ හැටියට සජ්ජායනා කළේ. මේ ගාථාවල අන්තර්ගතය අතිශයින් වැදගත් වෙනවා අද සමාජයටත් විශේෂයෙන් දරුවන්ට තමන්ගේ දෙමව්පියන්ට සලකන්න පුරුදු වෙන්න. ඒ සඳහා උද්‍යෝගයක් ඇති කරවන්න මේ කාරණා හේතු වෙනවා. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ගිහිල්ලා සභාව මැද තමන්ගේ දරුවෝ ඉදිරිපිට මේ කාරණා ප්‍රකාශ කරන්න. යේහි ජාතේහි නන්දිස්සං යේසංච භව මිච්ඡිසං තේමං දාරේහි සම්පුච්ඡ සාව වාරෙන්ති සූකරං. යේහි ජාතේහි නන්දිස්සං යම්කිසි කෙනෙකුගේ උපතින් මා සතුටු වුණාද යේසංච භව මිච්ඡිසං යම්කිසි කෙනෙකුගේ දියුණුව මා අපේක්ෂා කළාද. තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් දරුවෙකුගේ උපතින් පුදුම විදියට සතුටු වෙනවා. ඒ වගේම උපන්න දරුවා දියුණුවටපත් වෙනකොට ශිල්ප ශාස්ත්‍ර ඉගෙනගෙන ඉහළට යනකොට ආර්ථිකමය වශයෙන් දියුණු වෙනකොට දෙමව්පියෝ තරම් සතුටු වෙන අය තවත් ඇත්තේ නැහැ. එතකොට යේහි ජාතේහි නන්දිස්සං යේසංච භවමිච්චිසං යම්කිසි කෙනෙකුගේ පහළවීමෙන් මා සතුටු වුණාද යම්කිසි කෙනෙකුගේ දියුණුව මා අපේක්ෂා කළාද තේමන් දාරේහි සම්පුච්ඡ සාව වාරෙන්ති සූකරං ආන්න ඒ දරුවෝ අද මාව තමන්ගේ බිරින්දෑවරුත් එක්ක සාකච්ඡා කරලා කතා කරලා ඌරෙක්ව වළක්වන්නාසේ මට ගෙදරට එන්න ඉඩ නොදී වළක්වනවා. ඌරන් වළක්වන්නාසේ මාව වළක්වනවා. අසන්තා කිර මං ජම්මා තාත තාතාති භාසරේ රක්ඛසා පුත්ත රූපේන පජහන්ති වයෝගතං. අසන්තා කිර මං ජම්මා තාත තාතාති භාසරේ මේ අකීකරු දරුවෝ හරියට කොයි වගේද රක්ඛසා පුත්ත රූපේන රාක්ෂයෝ පුත්‍ර ස්වරූපයෙන් ඇවිල්ලා යක්ෂ ගති තියෙන රාක්ෂ ගති තියෙන පිරිසක් දරුවෝ හැටියට ඇති වෙලා පුත්‍ර රූපේන පුත්‍රයන්ගේ ස්වරූපයෙන් ඇවිල්ලා තාත තාතාති භාසරේ තාත්තේ තාත්තේ කියලා නැත්තම් පියාණනි පියාණනී කියලා ලාමක වචන වලින් කතා කරනවා. සැබෑ පුත්‍රයෝ නෙවෙයි යක්ෂ ස්වරූපයෙන් මේ රාක්ෂයෝ පුත්‍ර ස්වරූපයෙන් ඇවිල්ලා තාත්තේ තාත්තේ කියලා ආමන්ත්‍රණය කළා. පජහන්ති වයෝගතම් වයසට ගියපු මහලු වුණු මාව ගෙදරින් නිරපා හැරියා. අස්සෝව ජින්නෝ නිබ්භෝගෝ කාදනා අපනීයති බාලකානම් පිතා තේරෝ පරාගාරේසු බික්කති. මහලු අශ්වයෙක්ව අත්හරිනෝ වගේ වැඩකට ගන්න බැරි
සතෙක් වුණත් අත්හරිනවා. Tamanට වැඩක් ගන්න පුළුවන් කාලයක් පමණයි තියාගන්නේ. සත්තු වුණත් අතහැරලා දානවා. වයසට ගියාම අතහරිනවා. බලන්න සමහර විට බොහොම හුරතලයට ඇති කරපු ලස්සන බල්ලන්ව සමහරු වයසට යනකොට අතහැරලා දානෝනේ. ඒ වගේ මේ Tamanට වැඩක් ගන්න බැරි නම් ඒ කෙනාට කන්න දිදී තියාගන්නේ බොහෝ විට. ඉතින් අර මහලු වැඩක් කරගන්න බැරි අශ්වයන්ව කණ්ඩ නොදී එළියට ඇදලා දානවා වගේ මෙන්න මේ බාලයන්ගේ මහලු පියාව අර දරුවෝ ටික පුත්‍ර ස්වරූපෙන් ආපු රාක්ෂයෝ ටික පියාණනි කියලා ආමන්ත්‍රණය කරපු දරුවෝ ටික මොකද කළේ වයසට ගියපු මාව එළියට ඇදලා දැම්මා. අන්න ඒ බාලයන්ගේ මහලු පියා පරාගාරයේ සුබික්කති අද අනුන්ගේ ගෙවල් වල කෑමිල්ලිල්ල යනවා. දණ්ඩෝව කිර මේ සෙය්‍යෝ යංචේ පුත්තා අනස්සවා චණ්ඩම්පි ගෝනං වාරේති අතෝ චණ්ඩම්පි කුක්කුරං අන්ධකාරේ පුරේ හෝති ගම්භීරේ ගාධමේධති දණ්ඩස්ස අනුභාවේන කලිත්වා පටිතිට්ඨති. මෙතනදී සැරයටිය එම නැත්නම් හැරමිටිය භාවිතා කර ගනිමින් බොහොම වටින පැහැදිලි කිරීමක් කරන්නේ. දණ්ඩෝව කිර මේ සෙය්‍යෝ යංචේ පුත්තා අනස්සවා අකීකරු දෙමව්පියෝ කියන දේ අහන්නේ නැති දෙමව්පියන්ට අවනත නැති දෙමව්පියන්ට සලකන්නේ නැති උපස්ථාන කරන්නේ නැති මේ දරුවන්ට වඩා මහලු මගේ අතට ආපු අතට ගත්තු සැරයටිය උතුම් හැරමිටිය උතුම් දණ්ඩෝව කිර මේ සෙය්‍යෝ මේ දණ්ඩ මේ හැරමිටිය මට ශ්‍රේෂ්ඨයි යංචේ පුත්තා අනස්සවා අකීකරු පුත්තුන්ට වඩා. ඇයි එහෙම කියන්නේ? චණ්ඩම්පි ගෝනං වාරේති මේ හැරමිටියෙන් මට සැඩපරුස ගොනෙක් වළක්වන්න පුළුවන්. අතෝ චණ්ඩම්පි කුක්කුරං මේ හැරමිටියෙන් මට සැඩපරුෂ සුනකයන් වළක්වන්න පුළුවන්. බල්ලෙක් බුරාගෙන එනකොට හපන්න එනකොට මේ සැරයටිය මාව ආරක්ෂා කරනවා බල්ලන්ගෙන්. අන්ධකාරයේ පුරේ හෝති ආලෝකයක් නැති අන්ධකාර අවස්ථාවක අඳුරේ කොහෙවත් වදින්න නැතුව වැටෙන්න නැතුව යන්න පෙර ගමන් ගිහිල්ලා උදව් කරනවා. බලන්න අඳුරක යනකොට හැරමිටියක් අතේ තියෙනවා නම් අපට පුළුවන් යන්න ඉස්සෙල්ලා වදින තැන් වැටෙන්න පුළුවන් තැන් බලන්න. අන්ධ අය භාවිතා කරන්නේ සැරයටියක්. එතකොට අන්න ඒ උපකාරය මට සිද්ධ වෙනවා. ගම්භීරේ ගාධ මේදති දියෙහි ගැඹුර මට දැනගන්න පුළුවන්කම ලැබෙනවා. දණ්ඩස්ස අනුභාවේන කලිත්වා පටිතිට්ඨති මේ සැරයටියේ උපකාරයෙන් මේ හැරමිටියේ උදව්වෙන් පය පැටිලිලා වැටෙන්න යනකොට නොවැටි නැවත හිටගන්ට මට පුළුවන්කම ලැබෙනවා. හිතක් පපුවක් නැති අජීවී සැරයටියෙන් අජීවී හැරමිටියෙන් මට ලබා දෙන උපකාරයවත් මගේ දරුවන් විසින් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අකීකරු නොමග ගියපු දෙමව්පියන්ට නොසලකා හරින දරුවන්ට වඩා මගේ අතේ තියෙන මේ සැරයටිය ශ්‍රේෂ්ඨයි කියලා ප්‍රකාශ කරන්න. බුදුහාමුදුරුවෝ බ්‍රාහ්මණ මහාශාල කුලයේ බමුණට උපදෙස් දෙනවා. බමුණා බුදුරජාණන් වහන්සේ සිදු කළ මේ පැහැදිලි කිරීම හොඳට හිතට ගත්තා. හොඳට හිතට අරගෙන පිරිස ඒක රාශී වෙච්ච තැනකට ගිහිල්ලා තමන්ගේ දරුවොත් එතන රැඳී සිටියා. දරුවෝ ඉදිරියේ ප්‍රසිද්ධියේ සෙනග ඉදිරියේ කොයි දරුවන්ට වුණත් වැදගත් වන මේ කාරණාව ප්‍රකාශ කළා. හැම දරුවෙකුටම වැදගත්. හැම වැඩිහිටියෙකුටම වැදගත්. අද සමාජයටත් වැදගත්. අද අපට වැඩිහිටි නිවාසවලට ගියාම මහලු නිවාසවලට ගියාම සමහර විට අහන්නට ලැබෙන ප්‍රවෘත්ති දෙස බලනකොට සමහර විට පාරේ ඉන්න වයෝවෘද්ධ උදවිය දෙස බලනකොට
අපට හොඳටම පැහැදිලි වෙනවා මේ කියපු කාරණාව මොනතරම් සාධාරණද. සමහර විට ධනවත් දරුවෝ තමන්ගේ දෙමව්පියන්ව ගෙදරින් එළියට ඇදලා දාලා සමහර දරුවෝ තමන්ගේ දෙමව්පියන්ට පහර දෙනවා. ශක්තිය අඩු දුර්වල දෙමව්පියන්ට පහර දෙනවා කියන එක මහ ලොකු චණ්ඩිකමක් නෙවෙයි. දෙමව්පියන්ට බැනවදිමින් දෙමව්පියන්ව පීඩනයට පත් කරමින් ඔවුන්ගේ අවසාන කාල සීමාවවත් හිතේ සතුටින් ජීවත් වෙන්න තියෙන අවස්ථාව නැති කරන පෞකාර දරුවෝ කොච්චර අපේ සමාජයේ ලෝකයේ ඉන්නවද? දෙමව්පියෝ මොනතරම් දුක් වෙනවද ඔවුන් ගැන? දෙමව්පියෝ මොනතරම් කම්පා වෙනවද ඔවුන් ගැන? ඒ නිසා අපි හැම කෙනෙක්ම කල්පනා කළ යුතුයි ජීවිතේ අපට ලැබෙන වටිනාම චරිත දෙක අම්මයි තාත්තයි. අම්මා තාත්තා කියන චරිත දෙක අපට සලකපු තරමටම අපට සලකන්න හම්බෙන්නේ නැහැ. දෙමව්පියන්ට සලකන්න ලැබෙන කාල සීමාව බොහොම අඩුයි. යම්කිසි අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් අසනීප වුණා නම් දුර්වල වුණා නම් එක්තෙන් වුණා නම් දෙමව්පියෝ වෙනුවෙන් දරුවන්ට උපස්ථාන කරන්න සලකන්න ලැබෙන වටිනාම අවස්ථාවේයි. මේත් අහලා ඇති එක්තරා කතා ප්‍රවෘත්තියක්. අම්මයි තාත්තයි පුංචි පුතයි අම්මයි තාත්තයි පුතාව පුදුම විදියට හොඳට බලාගත්තා. අතීතයේ සිදුවීම මේ දරුවාට අවශ්‍ය කරන හැමදේම ලබා දුන්නා. බොහොම දුක් මහන්සි වෙලා දරුවා ටික ටික තරුණ වියටපත් වුණා. ඒත් දෙමව්පියෝ මහන්සි වෙවි තරුණ ළමයාත් බලාගත්තා. අද සමාජෙත් එහෙමයි. සමහරක් විට දරුවා අවුරුදු 30 35 40 වෙනකොනුත් සමහරක් විට ඊටත් වැඩි වෙනකන් අම්මා තාත්තා මහන්සි වෙවි හම්බ කරලා ඔවුන්ට සත්කාර සැලකිලි සිද්ධ කරනවා. ඉතින් මේ පුතා තරුණ වියටපත් වුණා. ඒත් අම්මයි තාත්තයි මහන්සි ගන්නවා තමන්ගේ දරුවෝ වෙනුවෙන් මොනවා හරි යුතුයකමක් තව ඉටු කරන්න ඕන කියලා. ඉතින් අම්මයි තාත්තයි කැලෑවේ පළවැල නෙලන්න ගියපු වෙලාවක විසක්කට හවු වෙලා විසක් නිසා ඇස් දෙකම අන්ධ වෙනවා. දෙදෙනාම අන්ධ වෙනවා. අන්ධ වෙච්ච අම්මටයි තාත්තටයි කැලෑවෙන් එන්න බෑ තමන්ගේ භූමියට. තමන්ගේ පුතා ඉන්න තැනට එන්න බැරි වුණා. ඇස් දෙකම අන්ධ වුණා. එහෙට මෙහෙට ය아가න්න බැරුව අම්මයි තාත්තයි කම්පා වෙමින් ඉන්නකොට හඬා වැළපෙමින් තමන්ගේ පුතා ළඟට ය아가න්න විදියක් නැහැ. පුතාට දැනුවත් කරන්න විදියක් නැහැ. අන්ධ නිසා එතන හොයාගෙන යන්න පුළුවන්කමකුත් නැති නිසා කැලෑවේ අතරමං වෙලා හිටියා. පුතා මොකද කළේ? කැලෑව පීරගෙන අම්මයි තාත්තයි හොයාගෙන ආවා. අම්මවයි තාත්තවයි දැක්කා. තේරුම් ගත්තා අම්මගේ තාත්තගේ ඇස් දෙකම පේන්නේ නැහැ. ඇස් නොපෙනෙන දෙමව්පියෝ ළඟට ගියපු මේ දරුවා දෙමව්පියෝ බදාගෙන ඇඬුවා. අඬලා සතුටු වුණා. අම්මටයි තාත්තටයි මහ පුදුමයක් අඬලා ඉවර වෙලා සතුටු වුණේ ඇයි කියලා. අම්මයි තාත්තයි පුතාගෙන් අහනෝ පුතේ ඇයි අඬලා සතුටු වුණේ? අම්මේ තාත්තේ මම ඇඬුවේ අම්මයි තාත්තයි අන්ධ වෙච්ච නිසා. මෙච්චර කාලයක් හොඳට ඇස් දෙක පෙනුණා. ඇස් දෙක පෙනෙන කාලේ මාව හොඳට රැක බලාගත්තා. මට අවශ්‍ය කරන දේවල් ලබා දුන්නා. පුංචි කාලේ ඉඳලා මාව හොඳට රැක බලාගත්ත අම්මයි තාත්තයි අන්ධ වෙලා ඉන්නවා දකින්නකොට මට මහ පුදුම වේදනාවක් පුදුම දුකක් දැනුණා. හැබැයි අම්මේ මෙතෙන් පටන් අන්ධ අම්මටයි තාත්තටයි මට සලකන්න අවස්ථාව ලැබුණු නිසා මෙතෙන් පටන් මට උපස්ථාන කරන්න අවස්ථාව ලැබුණු නිසා මම අතිශයින් සතුටු වෙනවා. අද ඉඳලා අම්මවයි තාත්තවයි බලා ගැනීමේ වගකීම මා සතුයි. මෙතෙක් කාලයක් මාව බලා ගැනීමේ වගකීම අම්මයි තාත්තයි දැරුවා. ඒ ඊටාම හොඳින් ඉටු කළා. අද ඉඳලා මට අම්මටයි තාත්තටයි උපස්ථාන කරන්න අම්මවයි තාත්තවයි හොඳට බලා ගන්න අවස්ථාව ලැබුණු නිසා මට මහ සතුටක් ඇති වුණා. අපේ පින්වතුන්ත් හොඳට මතක තියාගන්න දෙමව්පියෝ ශක්තිමත්ව ඉන්න තාක්කල් දෙමව්පියෝ ඔබට සලකනවා. පුංචි කාලේ ඉඳලම එහෙමයි. දරුවෙක් පිළිසිඳ ගත්ත මොහොතේ ඉඳලා අම්මා කෙනෙක් විඳින වේදනාව. දරුවා බිහි කළාට පස්සේ අපි දන්නවා අපි සමහරක් විට මේ ලෝකෙට එනකොට
ඇද ඇතුව උපදිනවා. ඒ ඇද අරින්නේ අම්මා. ඔළුව අතගාලා රවුම් කරනවා. නහය අතගාලා ඇද අරිනවා. කකුලක අතක පයක මොකක් හරි වෙනසක් තිබුණොත් ඒව අතගාලා හදනවා. ළමා කාලේ ඒ විදිහට අපිව රැක බලා ගන්නවා. ලේ ටික කිරි බවට පරිවර්තනය කරලා අපට ලබා දෙනවා. පෝෂණය ලබා දෙනවා. අඬන මාත්‍රයෙන් පුතාට දුවට මොනවද ඕන වෙලා තියෙන්නේ? අසනීපය නිසාද අඬන්නේ? නැත්නම් කුසගින්න නිසාද අඬන්නේ කියලා අම්මට හඳුන ගන්න පුළුවන් වෙනවා. කැතකුණු ටික අත ගන්නවා. ඒ වගේම තමයි අධ්‍යාපනය ලබා දෙන්න මහන්සි ගන්නවා. ඒ සඳහා වියදම් කරනවා. රැකබලා ගත යුතු තා කාල සීමාවක් ඉතාම හොඳින් රැකබලා ගන්නවා. සුදුසු කාලය එළඹෙනකොට විවාහ කරලා දෙනවා. ඊට පස්සෙත් තමන්ගේ දරුවන්ගේ දරුවොත් බලා කියා ගන්නවා. ගෙවල් දොරවල් බලා කියා ගන්නවා. අම්මා කෙනෙකුගෙන් දරුවන්ට ලැබෙන හයිය, තාත්තා කෙනෙකුගෙන් දරුවන්ට ලැබෙන හයිය වෙන කිසිම කෙනෙකුගෙන් ජීවිතේට ලැබෙන්නේ නැහැ. එබඳු දෙමව්පිය අසනීප වෙනකොට දරුවන්ට වටිනා අවස්ථාවක් ලැබෙනවා ඒ දෙමව්පියෝ රැක බලා ගන්න. දෙමව්පියෝ වයසට යන තරමට අම්මා කෙනෙක් දරුවෙක් බලා ගන්නාසේ දරුවන් විසින් දෙමව්පියෝ බලාගත යුතුයි. පුංචි කාලේ තමන්ව අම්මයි තාත්තයි කොයි විදියටද බලාගත්තේ? කොයි විදියටද සතුටු කළේ? වඩාගෙන ඈත පෙන්වමින්, කුරුල්ලන්ව පෙන්වමින්, ගහකොළ පෙන්වමින්, දියඇලි පෙන්වමින් මගේ දරුවෝ සතුටු වෙනවා නම් ඒ සතුටු වෙන්න ඔවුන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? ඒ කළ යුතුයි. ගමනක් බිමනක් එක්කන් ගිහින් ආශ කරන කෑම බීම අරන් දෙනවා. ඇඳුම් පැළඳුම් අරන් දෙනවා. විවිධ ක්‍රීඩා භාණ්ඩ අරන් දෙනවා. ඒ විදියට දරුවෝ සතුටෙන් තියන්න අම්මලා තාත්තලා ගොඩාක් මහන්සි ගන්නවා. දෙමව්පියෝ වයසට යනකොට දරුවන් විසින් දෙමව්පියන්ට දෙමව්පියෝ බවට පත් වෙන්න ඕන. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තමන්ගේ දරුවෝ බලා ගන්න විදියට තමන්ගේ අම්මව තාත්තව වයසට ගියාම දරුවන් විසින් බලාගත යුතුයි. අම්මා කැමති දේ මොනවද? තාත්තා කැමති දේ මොනවද? ඒවා ලබා දෙන්න, ඒ සඳහා මහන්සි ගන්න, ඒ දෙන්නගේ හිත සතුටෙන් තියන්න සත්පුරුෂ අතිජාත දරුවන් විසින් ඉටු කරනවා. ඒවා අප විසින් සිදු කළ යුතුයි. එහෙම කළේ නැත්තම් අපට පසුකාලීනව පසුතැවෙන්නේ හේතුවක් වෙනවා. දෙමව්පියන්ට ගහන බනින දරුවෝ අවසාන කාලය වෙනකොට අතිශයින් විකෘති මානසික මට්ටමකට පත් වෙනවා. සිහි මුලා වෙලා ඔවුන්ට මරණයට පත් වෙන්නේ. මොකද ජීවිතේ ලැබිච්ච වටිනාම චරිත දෙකට හරියට සලකලා නැහැ. ඒ දෙන්න ගැන බලලා නැහැ. ඒ දෙන්නට මහා දුකක් වේදනාවක් දීලා තියෙන්නේ. ඒවා අන්තිම මොහොතේදී සිහියට එනවා. අන්තිම මොහොතේදී සිහියට එනකොට මරණින් පස්සේ සතර අපායේ උපදින්න සිද්ධ වෙනවා. දෙමාපියන්ට නොසලකා හැරීම බරපතල වරදක්. ඉතින් ඒ නිසා දෙමව්පියන්ට සැලකිය යුතුයි. මේ බ්‍රාහ්මණ මහාශාල කුලේ අසරණ වෙච්ච, දුකටපත් වෙච්ච මේ මහලු බමුණා ඉරිච්ච රෙදි ටිකක් ඇඳගෙන අර ප්‍රසිද්ධ තැනට ගිහිල්ලා තමන්ගේ දරුවොත් වාඩි වෙලා හිටපු තැනදී මේ බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරපු බුදුහාමුදුරු ගන්නපු ගාථා ප්‍රකාශ කළා. යේහි ජාතේහි නන්දිස්සං යේ සංච භවමිච්ඡසං තේ මන්දාරේහි සම්පුච්ඡ සාව වාරින්ති සෝකරං. යම් කිසි කෙනෙකුගේ උපතින් මා සතුටු වුණාද, යම් කිසි කෙනෙකුගේ දියුණුව දැකලා මම සතුටු වුණාද, ඒ දරුවෝ බිරින්දෑවරු සමග කතා කරලා ඌරෙක්ව වළක්වන්නාසේ මාව වළක්වනවා. පහුගිය කාලෙත් අපට ඕන තරම් දකින්න ලැබුණ දෙමව්පියන්ව බලු කූඩුවට දාපු සිද්ධි, දෙමව්පියන්ට ඉදල් අරගෙන ගහපු විදිය, පොළු අරගෙන ගහන විදි හරියට ඌරන්ව වළක්වනවා වගේ වළක්වනවා. අසන්තාකිර මංජම්මා තාත තාතාති භාසරේ රක්ඛසා පුත්ත රූපේන පජහන්ති වයෝගතං. රාක්ෂය පුත්‍ර ස්වරූපෙන් ඇවිල්ලා පියාණනි පියාණනි කියලා බොරුවට ආමන්ත්‍රණය කරලා වයසට ගියාම ඒ දරුවෝ ඒ පියතුමාව, ඒ දෙමව්පියන්ව අත්හැරලා දානවා, ඉවත් කරලා දානවා. අස්සෝව ජින්නෝ නිබ්භෝගෝ කාදනා අපනීයති බාලකානම් පිතා තේරෝ පරාගාරේසු භික්ඛති.
අන්තිමේදී මොකද වෙන්නේ දෙමව්පියන්ට? වැඩක් ගන්න බැරි අශ්වයන්ව අත්හරිනෝ වගේ අත්හැරලා දානවා. ඒ බාලයන්ගේ පිතා පියතුමා මහලු පියතුමා තමන්ගේ දරුවෝ ඉන්දෙද්දී පරාගාරයේසු අන් ගෙවල් වල හිඟමන් යදිනවා. කන්න ටිකක් හොයාගෙන යනවා. කුසගින්න නිවා ගන්න හදනවා. දණ්ඩෝව කිරමේ සෙය්යෝ යංචේ පුත්තා අනස්සවා චණ්ඩම්පි ගෝනං වාරේති අතෝ චණ්ඩම්පි කුක්කුරන්. අනේ අකීකරු නොසලකා හරින කියන දේ අහන්න නැති දෙමව්පියෝ පිළිබඳව කල්පනා කරන්නේ නැති දෙමව්පියෝ පිළිබඳව හිතන්නේ නැති දරුවන්ට වඩා මගේ අතට මම ගත්ත මේ සැර යටිය මේ හැරමිටිය උතුම්. මේ හැරමිටිය මට අද දරුවෝ නොකරන උදව් කරනවා. මට චණ්ඩම්පි ගෝනං වාරේති සැඩ ගොනෙක් වළක්වන්න මේ සැරයටිය උදව් වෙනවා. අතෝ චණ්ඩම්පි කුක්කුරන් සැඩපරුස බල්ලෙක් පන්නගෙන එනකොට මට ඒ බල්ලව වළක්වන්න මේ සැරයටිය උදව් වෙනවා. අන්ධකාරේ පුරේ හෝතේ ගම්භීරේ ගාධමේදති දණ්ඩස්ස අනුභාවේන කලිත්වා පටිතිට්ඨති. අඳුරක යනකොට පෙරමග ගිහිල්ලා මට නොවැටි නොවැදී ඉන්න පුළුවන්කම ලබලා දෙනවා. දියට බහිනකොට දියේ ගැඹුර මට හඳුන්වලා දෙනවා. මේ සැර යටියේ උපකාරයෙන් পায় පැටලිලා වැටෙන්න යනකොට මට නැවත නැගිටින්න වැටෙන්නේ නැතුව හිට ගන්න මට අද ශක්තිය සපයනවා. ඒ තරම් මේ සැර යටිය ශ්‍රේෂ්ඨයි. අකීකරු දරුවන්ට වඩා. ඒ නිසා අපි විශේෂයෙන් මේ සූත්‍ර දේශනාව ඔස්සේ ඔබට මතක් කරන්නේ මේ සූත්‍ර දේශනාව ඔස්සේ ඔබට පැහැදිලි කරන්නේ දෙමව්පියන්ට සලකන්න. දෙමව්පියන්ට නොසලකා හරින්නට එපා. සංයුත්ත නිකායේ බ්‍රාහ්මණ සංයුත්තේ සඳහන් වන මේ මහාසාල සූත්‍රය අපට බොහොම වටින පණිවිඩයක් ලබා දෙනවා. මේ පියතුමා බ්‍රාහ්මණ මහාසාල කුලේ බමුණා මහලු බමුණා මේ ගාථා බුදුහාමුදුරු ප්‍රකාශ කරපු විදියට අර පිරිස ඉදිරියේ ප්‍රකාශ කළා. ප්‍රකාශ කරනකොට දැඩි ලෙස සංවේදී වුණු රටවැසියෝ එවැගේම රජවරු තීරණයක් ගත්තා මින් ඉදිරියට හොයලා බලන්න දෙමව්පියන්ගේ ධනය අරගෙන යම්කිසි දරුවෙක් දෙමව්පියන්ට නොසලකා හරිනවා නම් දෙමව්පියන්ව බලාගන්නේ නැත්නම් දෙමව්පියන්ව අත්හරිනවා නම් ගෙවල් වලින් පිටමං කරනවා නම් දෙමව්පියන්ට පහර දෙනවා නම් දොස් නගනවා නම් බැන වදිනවා නම් එවන් අවජාත දරුවන්ව මේ පොළොවේ තවදුරටත් ජීවත් නොකළ යුතුයි කියලා නීතියක් පවා එදා ඇති වුණා. දෙමව්පියන්ට නොසලකා හරින දරුවන් විනාශ කරලා දාන්න කියලා. දෙමව්පියන්ට නොසලකා හරින දෙමව්පියන්ගේ ධනය අරගෙන ජීවත් වෙන ඒ දරුවන්ව විනාශ කරලා දාන්න මරලා දාන්න කියලා නීතිය ආවා. ඒ නීති ගෙනාවේ වෙන මොකකටවත් නෙවෙයි. හැම දරුවෙක් විසින්ම දෙමව්පියන්ට සලකන්නට අවශ්‍ය නිසා. දෙමව්පියන්ට නොසලකා හැරීම බරපතල වරදක් නිසා. එක පැත්තකින් අකුසලයක්, එක පැත්තකින් මහා පාප කර්මයක්, සතර අපායේ උපදින්න හේතුවක්. මෙලොව වශයෙන් උත් පිරිහෙන්න හේතුවක්, මානසික රෝගීන් බවට පරිවර්තනය වෙන්න හේතුවක්. තවත් පැත්තකින් රජතුමාගේ දඬුවමට, බරපතල දඬුවමට, භයානකම දඬුවමට හේතුවක් බවට පත් කළා. මේ රැස්ව හිටපු දරුවෝ 4 දෙනාම අතිශයින් බයටපත් වුණා. බයටපත් වෙලා තාත්තා එක්කරගෙන ගෙදරට ගියා. නාවල කවල පොවල තාත්තා ඉදිරියේ අනේ තාත්තේ අපෙන් ලොකු වැරදක් සිද්ධ වුණා, අපට සමා වෙන්න, අපව මරණයෙන් බේරන්න. තාත්තට බොහොම ආදරෙන් මේ දරුවෝ එතනින් පස්සේ සැලකුවා. ලොකු පුතා තමන්ගේ ගෙදර බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට බුදුහාමුදුර ඇතුළු භික්ෂුන් වහන්සේලා 500 නමකට දන් පූජා කළා. ඔවුන් සදැහැති උදවිය බවට පත් වුණා. බුදුරජාණන් වහන්සේ ඒ දානමය පින්කමට වැඩම කරනවා. වැඩම කරලා දන් වළඳ අවසානයේ මේ දෙමව්පියන්ගේ ගුණ පිළිබඳව ධර්ම දේශනා පවත්වනවා. ඒ ධර්ම දේශනාව ශ්‍රවණය කරලා මේ බ්‍රාහ්මණ මහාසාල කුලේ
දුකට පත්වෙච්ච ලෞතුරා බුදුරජාණන් වහන්සේ නිසා සතුටට පත්වුණු සැනසුණු මේ පියතුමා ඇතුළු දරුවන් සියලු දෙනාම ඒ ධර්මයේ ශ්‍රවණය කරලා සෝතාපන්න ඵලයට පත් වෙනවා. සෝතාපන්න ඵලයට පත් වුණා කියලා කියන්නේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම දුරින්ම දුරු කළා කියන එකයි. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම තුන දුරු කළා කියලා කියන්නේ දුගති මාර්ගය වසා දැමුවා කියන එකයි. තුන්රුවන පිළිබඳව නොසෙල්වෙන ශ්‍රද්ධාවක්, එහෙම නැත්නම් අචල ශ්‍රද්ධාවක් ගොඩ නැගුණා කියන එකයි. සෝතාපන්න ඵලයට පත්වෙච්ච කෙනෙක් නැවත දුගතියක උපදින්නේ නැහැ. උපදින්නේ සුගතියකමයි. භව 7ක් ඇතුළතදී කෙලෙස් ප්‍රහීන කරලා රහත් ඵලයට පත් වෙන්න පුළුවන්. නැවත 8 වෙනි භවයක උපතක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ බ්‍රාහ්මණ මහාසාල කුලේ මහලු පියතුමන් ඇතුළු මේ දරුවන් සසර ගමන ජයග්‍රහණය කරන මූලික පියවර ඉදිරියට තැබුවා. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගෙන් විය යුතු කාර්යය ඉතාම හොඳින් සම්පූර්ණත්වයට පත් කරලා බුදුරජාණන් වහන්සේ නැවත සවැත් නුවර ජේතවනාරාමයට වැඩම කළා. බලන්න පින්වත්නි, මේ සූත්‍රයෙන් අපට ගන්න ලැබෙන ආදර්ශය අතිශයින් වැදගත්. ඒ නිසා හැම කෙනෙක්ම කල්පනා කළ යුතුයි, සිහියට නගා ගත යුතුයි. අපි අපේ ජීවිතය පවතින තුරා දෙමව්පියන්ට අවනතව, දෙමව්පියන්ට කීකරුව, ඔවුන් සතුටට පත්වෙන විදියට ක්‍රියාත්මක විය යුතුයි කියලා. පුංචි කාලේ ඉඳලා අම්මටයි තාත්තටයි සලකන්න. පුංචි කාලේ කොහොමද අම්මටයි තාත්තටයි සලකන්නේ? අම්මයි තාත්තයි පුංචි අපෙන් ළමා කාලේ ගත කරන ළමයින්ගෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ කියලා පොඩ්ඩක් හිතලා බලන්න. මේ ආමන්ත්‍රණය පුංචි දූලට පුතාලට. පුතේ දුවේ තාත්තා මහන්සි වෙලා, අම්මා මහන්සි වෙලා ඔබට සලකන්නේ කුමක් බලාපොරොත්තු වෙන්ද? බලාපොරොත්තු වෙන්නේ හොඳ අධ්‍යාපනයක් ලැබපු, උගත්කමත් ඇති කරගත්ත, ඒ වගේම ගුණධර්මයෙන් පෝෂණය වෙච්ච හොඳ පුතෙක්, හොඳ දුවෙක් වෙයි කියන බලාපොරොත්තුවයි ඒ අය ළඟ තියෙන්නේ. දෙමව්පියන්ගේ නෙතට කඳුලක් එක් නොකරන දරුවෝ බවට පත්වෙයි කියන බලාපොරොත්තුවයි ඔවුන් තුල තිබෙන්නේ. ඒ නිසා පුංචි කාලේ අම්මගේ තාත්තගේ හිතේ තියෙන ඒ ආශාව ඉටු කරන පුතෙක් දුවෙක් වෙන්න ඕන. හොඳට ඉගෙන ගන්න ඕන. ඒ අය සිදු කරන වියදමට, ඒ අය සිදු කරන කැපකිරීමට හොඳට ඉගෙන ගන්න ඕන. කැපවීමෙන් ඉගෙන ගන්න ඕන. ගුණධර්මයෙන් පෝෂණය වෙන්න ඕන. වයසට නොගැලපෙන වැඩ කර කර අම්මලා තාත්තලා අවුස් ඒ අයගේ හිතේ කේන්තිය, ද්වේෂය ඇති කර කර ඒ අයගේ තරහව වර්ධනය කරවන්න එපා. ඒක අකුසලයක්. අම්මා තාත්තා අකමැති නම් ඒ අකමැති දේ කරන්න එපා. අම්මා තාත්තා කැමති දේ කරන්න. හැම වෙලාවෙම ඒ ගැන කල්පනා කරන්න ඕන. ළමා කාලේ දෙමව්පියන්ට සලකන්න තියෙන එහෙමයි. අම්මා කරන වැඩවලට පුළුවන් විදියට උදව් වෙන්න. තාත්තා කරන වැඩවලට පුළුවන් විදියට උදව් වෙන්න. තාත්තයි අම්මයි බලාපොරොත්තු වන ඒ හොඳ අධ්‍යාපනය, ගුණදහම් පෝෂණය කරන්න. ඒ වගේම තරුණ වියට පත් වුණාට පස්සේ දෙමව්පියෝ පිළිබඳව හිතන්න. තරුණ ඔබෙන් අම්මයි තාත්තයි අපේක්ෂා කරන්නේ කොයි වගේ ස්වරූපයක්ද? කුඩු ගහන, ගංජා ගහන, මත්ද්‍රව්‍ය පිටුපස ලුහු බඳින, වෙනසුණු ළමයෙක් දකින්න දෙමව්පියෝ කැමති නැහැ. දෙමව්පියෝ කැමති බොහොම ලස්සනට සාර්ථකව ජීවත් වෙන දරුවන්ට. ඒ නිසා තරුණ ඔබ කල්පනා කළ යුතුයි, මගේ මේ හැසිරීමෙන් මගේ අම්මා දුකටපත් වෙනවද? මගේ මේ ක්‍රියාකලාපේ මගේ තාත්තා දුකටපත් වෙනවද? එබඳු ක්‍රියා නවත්තන්න තරුණයන් කල්පනා කළ යුතුයි. තරුණ කාලේ ගුණදහම් පෝෂණය කරමින් අම්මට තාත්තට කීකරුව ඒ දෙන්න හොඳට බලා කියාගෙන ඒ දෙන්නව සතුටු කරමින් ජීවිතය ගෙවන්න පුරුදු වෙන්න ඕනේ. ඒ වගේම වැඩිහිටි වියටපත් වුනහම දෙමව්පියෝ ජීවත් වෙලා ඉන්න තාක්කල් අම්මටයි තාත්තටයි හොඳට සලකලා
හිත පිරෙන්න සලකලා ඒ දෙන්න වෙනුවෙන් ඉඳලා අම්මයි තාත්තයි මරණයට පත් වුණාට පස්සේ දෙමව්පියන්ගේ ගුණ සිහිපත් කරමින් මගේ අම්මා මගේ තාත්තා මට මේ දේවල් දීලා තියෙනවා. මේ උදව් උපකාර මගේ ජීවිතේට කරලා තියෙනවා. මම අසනීප වෙච්ච වෙලාවේ මාව මෙන්න මේ විදියට බලාගත්තා. මට අධ්‍යාපනය ලැබලා දුන්නා. මාව ලොකු මහත්ෙක් කරන්න, මාව සාර්ථක මිනිස්සෙක් බවට පත් කරන්න මෙච්චර කැපකිරීම කළා. සමහරක් විට නොකා නොබී මට කන්න ටික දුන්නා. නොනිදා මාව නිදි කෙරෙව්වා. ඒ තරම් කැපකිරීම කරපු අම්මලා තාත්තලා මිය ගියාට පස්සේ ඒ දෙමව්පියන්ගේ ගුණ සිහිපත් කරගෙන කලින් කල වරින් වර පින්කම් සිද්ධ කර පින් අනුමෝදන් කරන්න. ඒක අපේ යුතුයකම. දෙමව්පියෝ අපේක්ෂා කරපු ජීවිතය මරණය සිදුවෙන මොහොත දක්වාම ගෙන යන්න මහන්සි ගන්න. අම්මා මොනවද බලාපොරොත්තු වුනේ? තාත්තා මොනවද බලාපොරොත්තු වුනේ? ඒ බලාපොරොත්තු සත්පුරුෂ බලාපොරොත්තු ඉටු කරන්න. තමන්ගේ ජීවිතය අවසන් වනතුරු දෙමව්පියන්ගේ ගුණ මෙනෙහි කරමින් දෙමව්පියන්ට ඒ සැලකීම පින් අනුමෝදනාව සිද්ධ කරන්න. අනිත් කාරණාව තමයි දෙමව්පියෝ මිය දුනාට පස්සේ අම්මට තාත්තට මාව පේන්නේ නැහැ කියලා හිතන්න එපා. සමහරක විට ඉන්න තැනක ඉඳලා දරුවෝ පිළිබඳව බලනවත් ඇති. ඒ නිසා අම්මා තාත්තා මැරුණා. දැන් මට ඕන විදියකට ඉන්න පුළුවන්. දැන් මම වැරදි වැඩ කළාම දෙමව්පියන්ට පේන්නේ නැහැ. දෙමව්පියෝ ළඟ ඇත්තේ නැහැ කියලා වැරදි පාරේ යන්න එපා. දෙමව්පියෝ සමහර විට ඔබ දෙස බලාගෙන ඇති. මේ භවයේ දෙමව්පියෝ විතරක් නෙවෙයි. මේ සංසාර ගමනේ අපට විවිධ භවවලදී අම්මා වෙච්ච තාත්තා වෙච්ච ඕන තරම් දෙමව්පියෝ අපි ගැන බලාගෙන ඇති. එක්තරා භවයක මේ පුතාගේ අම්මා මම, එක්තරා භවයක මේ පුතාගේ තාත්තා මම, මේ පුතා දුව බොහොම හොඳින් පින්කම් සිද්ධ කරලා පින් අනුමෝදන් කරાવી කියන බලාපොරොත්තුව ඔවුන් තුල තිබෙනවා. ඒ නිසා මේ භවයේ දෙමව්පියන්ට වගේම සසරගත දෙමව්පියන්ට විවිධ භවවලදී Tamanට අම්මා වෙච්ච තාත්තා වෙච්ච ඒ දෙමව්පියන්ට පින් අනුමෝදන් කරන්නට පුරුදු වෙන්න. ආන් එහෙම පින් අනුමෝදන් කරන දරුවන්ට දෙමව්පියෝ ඇතත් නැතත් දෙමව්පියන්ගේ ඒ වටිනා ආශිර්වාදය ලැබෙනවා ඇති. ඒ නිසා දෙමව්පියන්ට සලකන්න, දරුවන්ට හිත එන්න මේ උතුම් දම් දෙසුම හේතු වේවා, වාසනාව වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අද මේ උතුම් ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන්නේ එංගලන්තේ පදිංචි ඒකනායක පවුලේ පින්වත් කොයි කවුරුත් ඒක රාශී වෙලා විශේෂයෙන් සත්පුරුෂ දෙමව්පියන් හැටියට එයත් බලාපොරොත්තු වෙනවා මාර්තු මාසේ 20 වන දින 29 වන ජන්මදිනයේ සමරන පණ්ඩුක ඒකනායක පුතුණුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරන්න. පුතුණුවන්ගේ කරන කියන රැකී ආරක්ෂා කටයුතු වල දියුණුව, ඒ වගේම තමන්ගේ ජීවිතයට තුන්රුවනේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරන්න. ඒත් එක්කම බලාපොරොත්තු වෙනවා දෙපාර්ශවයේම පරලෝසපත් දෙමව්පියන්ට, ඒ වගේම නමින් මියගිය සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්න. ඒ වගේම ඒ පින්වත් කොයිකාගෙත් පවුල් වලට සම්බන්ධ සියලුම සහෝදර සහෝදරියන් ඇතුළු සියලුම ඥාති හිතයිෂීන්ට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම නිරතුරුවම ඔබට ධර්ම දේශනා පවත්වන ගෞරවනීය මහසඟරුවනට, වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාවේ ගායන දුෂ්‍යන්ත මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයට, ධර්ම ශ්‍රවණය කළ නොකළ රටවැසිලෝ වැසි හැමෝටම ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් කවුරුත් ධර්ම ශ්‍රවණය කරලා අත්පත් කරගත් සකල කුසලානිසංස නම් සඳහන් කළ නොකළ නමින් මියගිය සියලුම ඥාතීන් අනුමෝදන් වේවා කියන අදහසින් මියගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා සිද්ධ කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ
ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. දෙවියොත් මෙපින් අනුමෝදන් වෙත්වා. රට ජාතිය සම්බුද්ධ ශාසනය යෙහින් ආරක්ෂා කරත්වා. මාර්තු මාසේ 20 වන දින 29 වන ජන්මදිනයේ සමරන පණ්ඩුක ඒකනායක පුතුණුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දිඝාසිරි සම්පත් ලැබේවා. දෙවියොත් උතුම් නිවනින් සැනසෙත්වා කියලා දෙවියන්ටත් පින් දෙමු. එත්තාවතා චම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. මෙසේ සර්වාකාරයෙන් දැස් කරගත් සකල කුසලානිසංසයන්ගේ බලයෙන් කාටත් සසර දුක් නිමා කොට උතුම් නිවනින් සැනසීම පිණිස හේතු වාසනා වේවා කියලා නිවන් ප්‍රාර්ථනා කරන්න. ඔහොම වැඳගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ එංගලන්තයේ පදිංචි මාර්තු මාස 20 වන දින 29 වන උපන්දිනය සමරන පණ්ඩුක ඒකනායක පුතුට ජන්මදිනය වෙනුවෙන් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත් ඔහුගේ රැකී ආරක්ෂා කටයුතු දියුණු වී යහපත් ජීවිතයකට ආශිර්වාද පතා වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. ඒ වෙනුවෙන් පින්පර දායකත්වයෙන් කටයුතු කළේ එංගලන්තයේ පදිංචි පණ්ඩුක ඒකනායක මහත්මයාගේ ආදරණීය දෙමාපියන් දෙපළයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් එම පින්වත් දෙමාපියන්ටත් වහවහාම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා. ධම්මසූ ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නෑහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට. ධම්මසූ ඔබ සැමට තිරුවන් සරණයි. 0.71 8 57 57 13 0.71 8 57 57 13. වස්සාන ධර්මදේශනා දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්මදේශනා